समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स अनिच्च संज्ञा अनत्त संज्ञा अशुभ संज्ञा आदीनव संज्ञा पहान संज्ञा विराग संज्ञा निरोध संज्ञा सब्बलोके अनभिरत संज्ञा सब्ब संखारेषु अनिच्च संज्ञा आनापान सतीति කරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසී සදහැවතුන්ට පමණක් නෙවෙයි समस्त लोकवासी सदहवतुंटम बुदु बन पदයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත වූ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ කුරුණෑගල පිදුරුවැල්ල පදිංචි දිලානී ප්‍රියදර්ශනී රණතුංග මහත්මියයි. එතුමියගේ ජුනි මාස 30 වන දිනට යෙදෙන 36 වන ජන්මදිනය නිමිති කොටගෙන තමයි මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සිදු කරන්නේ. බලාපොරොත්තුව තමයි මෙම අවුරුදු 36 පුරාවටම ඇයගේ ජීවිතයට යෝධ ශක්තියක් වූ දයාබර දෙමාපියන් වන WM කුසුමාවතී මෑණියන්ටත් IM රණතුංග පියාණන්ටත් කායික මානසික සුවපත් භාවය නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ඊට කෙටි කලකදී සැපසහගත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ උතුම් ධර්ම දානමය කුසලය
හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. සෑම පින්කමකටම ඇයට සෙවණැල්ලක් වන ඇයගේ ස්වාමි පුරුෂයා වන චානක මදුසංක මහතාටත් දරු දෙදෙනාටත් සහෝදරයා සහ සහෝදරිය ඇතුළු ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැනට අසනීප තත්ත්වයෙන් පසු නැයගේ මාමාහට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සැප සම්පන්නිය ලැබේවායි ඇය ප්‍රාර්ථනා කරනවා. මේ අරමුණු පරමාර්ථ මුල් කරගෙන තමයි අද දවසේ මේ උතුම් මාහඟි මහා පුණ්‍ය කර්මයට දායකත්වයේ ලබා දීලා තියෙනවා. පින්වතුනි, බණපදයක් ශ්‍රවණය කරන එක මේ ශාසනයේ සඳහන් මහා උත්තුංග පුණ්‍ය කර්මයක්. බණපදයක් අහන්න නැතුව අපේ දහම් දැනුම ධර්මඥානීය වර්ධනය කරගන්න විදියක් නැහැ. හිතන්න පින්වතුනි, මේ බණපදයේ කලින් අහලා තියෙනවනම් නැවතත් ඒ අහනකොට ඇද තැන් තිබුණා නම් ඍජු කරගන්න. වැරදි තැන් තිබුණා නම් නිවැරදි කරගන්න. සැක තැන් තිබුණා නම් ඒ සැක දුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. අපට ජීවිතයට විවිධ ප්‍රශ්න බලපානවා. පින්වතුනි, මේ ප්‍රශ්න අපට ඇති වෙනකොට සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් සල්ලි වලින්, මිල මුදල් වලින්, භවභෝග වලින්. සමහර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් අප ඇති කරගන්න දැන උගත්කම් වලින්. සමහර ඒවා පිරිස් බලයේ තියෙනකොට, විවිධ සම්බන්ධතා තියෙනකොට උත්තර හොයාගන්න පුළුවන්. ඒ වුණත් පින්වතුනි, සමහර ප්‍රශ්න තියෙනවා කොච්චර මිල මුදල් තිබුණත්, භවභෝග ධන ධාන්‍ය තිබුණත්, දැන උගත්කම් තිබුණත්, විවිධ සම්බන්ධතා තිබුණත් උත්තර හොයන්න බෑ. ඒ නිසා උත්තර හොයන්න පුළුවන් සමහර ප්‍රශ්න වලට පින්වතුනි ධර්මයෙන් පමණයි. මෙන්න මේක තේරුම් ගන්න ඕන අපි. ඒ විතරක් නෙවෙයි, අනවරාග්ද සංසාරයේ සැරිසරන අපට මේ සසර දුක නිවාලමින් උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පිහිට වෙන්නේ බණපදයක්. මේ ලෝකේ බණපදයක් අහන්න නැතුව කාටවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. අඩුම ගානේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයි පින්වතුනි. ඒ නිසා අපි නිවන් පිණිස හේතු වන විශේෂ ධර්ම කොටාසයක් පිළිබඳව අද අවධානය යොමු කරමු. පින්වතුනි, අද මා කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ
දසක නිපාතයට ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඇතුළින් ධර්ම කරුණු කීපයක්. පින්නතුනි, රජගහ නුවර මගධාධිපති බිම්බිසාර රජතුමාට හිටි එක පුරෝහිත බමුණෙකුගේ තරුණ වයසේ පසු පුතෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ධර්මයේ දේශනා කරද්දී මේ තරුණයා බණ අහන්න ගියා. බුදුහාමුදුරුවෝ කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් ඇති වුණා. මොකද පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ වචනේ ඒ තරම් ආකර්ශනීයයි. උන්වහන්සේ භාවිත කරන වචනය අනිත් කෙනෙක් භාවිත කරන වචනයක් වගේ නෙවෙයි. උන්වහන්සේගේ වචනය අවිසාරී ගුණයෙන් යුක්තයි. නොවිසුරුණු ගුණයෙන්. නින්නාද ගුණයෙන් යුක්තයි. රැව් පිළිරැව් දෙන. බින්දු ගුණයෙන් යුක්තයි. සම්පූර්ණයි. මෙන්න මේ විදියට බුදුහාමුදුරුන්ගේ වචනේ පරිපූර්ණයි. ඒ නිසා මේ තරුණයා බොහොම පැහැදීමටපත් වුණා. සමහරු පැහැදුනානේ බුදුරජාණන් වහන්සේගේ රූපයට. ඇයි පින්නතුනි, මේ ලෝකේ මේ මිහිපිට ඉන්න ලස්සනම මනුෂ්‍යයා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරන්ගේ ශරීරයේ මෙන්න මේ කොටස අඩුය කියලා, මේක මෙහෙම වුණා නම් කියලා කියන්න කාටවත් කීමේ හැකියාවක් නැහැ. මොකද දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විතයි. 80ක් අනුව්‍යංජන වලින් සමන්විතයි. ව්‍යාම ප්‍රභා කේතු මාලාවන්ගෙන් සමන්විතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුටු පමණින් හැම කෙනා තුළම ඇතිවන්නේ අප්‍රමාණ වූ පැහැදීමක්, ආකර්ෂණයක් පින්වතුනි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ ලස්සන බලන්නම එක තරුණෙක් එනවා. බුදුහාමුදුරන්ගේ සිරුර දිහා බලාගෙන ඉඳලා බණ අහන්නේ නැහැ. බණ අහගෙන හිටියට එක වචනයක්වත් හිතට යන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ශරීරය දිහා, රූපය දිහා බලාගෙන ඉඳලා ගෙදර යනවා. දිනපතාම එනවා. ඔහු කල්පනා කළා, හැමදාම එන්නයි යන්නයි කරදරයක් නේ. ඊට වඩා හොඳයි මහාන වෙනකොට. මම මහාන වුණාම බුදුහාමුදුරුවෝ නිතරම දවසේ හැම මොහොතකම දකින්න පුළුවන්. ඒ නිසා පැවිදි වුණා. ඒ පැවිදි වූ කෙනා තමයි වක්කලි හාමුදුරුවෝ. පැවිදි වුණේම බුදුහාමුදුරන්ගේ දිහා බලාගෙන ඉන්න. ධර්මයේ දේශනා කරන තැනට එනවා. පැත්තකින් වාඩි වෙනවා. බුදුහාමුදුරුවෝ පැය කීයක්ද ධර්මයේ දේශනා කරන්නේ? කාලය තුලදීම උන්වහන්සේ දිහා බලාගෙන ඉඳලා යනවා. මෙහෙම ටික දවසක් බලාගෙන ඉන්න ඉඩ දුන්නා බුදුහාමුදුරුවෝ.
විරුද්ධුනේ නෑ එකපාරට. දවසක් වක්කලි හාමුදුරුවන්ට කතා කරලා කියනවා. වක්කලේ මොකක්ද ඔබ කරන වැඩේ? මේ මල මුත්‍ර වලින් පිරිච්ච මගේ ශරීරය දිහා බලාගෙන ඉඳලා අපට වැඩක් නැහැ. කවදාවත් මාව දකින්න හම්බෙන්නේ නැහැ. ඔබට බුදුහාමුදුරුවෝ දකින්න ඕන නම් වක්කලි ඔබ ධර්මයේ දකින්න. ඔබ කවදා හරි ධර්මයේ දැක්ක දවසට ඔබට පුළුවන් මා දැක ගන්න. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද අන්න ඔහු තමයි මා දකින්නේ. මේ විදියට බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරුවෝ යොමු කළා ධර්මයට. දැන් මේ තරුණයා මම මේ කියාගෙන යන මේ පුරෝහිත බමුණගේ පුතා පින්නතුනි ඔහු පැවිදි වුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැහැදිලා. ඔහු තමයි ගිරිමානන්ද. ගිරිමානන්ද හාමුදුරුවෝ. රජගහ නුවරම පැවිදි වෙච්ච නිසා බිම්බිසාර රජුරෝ මේ දැනගෙන ඇවිල්ලා මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට කියනවා ඔබ මේ නුවරින් කොහෙටවත් යන්න එපා. මම ඔබට අවශ්‍ය කරන චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව්පසේ සපයන්නම්. ඒ නිසා කොහෙටවත් යන්න එපා කිව්වා. ඈත දුර ගමකට යන්න ඕනේ. බිම්බිසාර රජුරෝ මේ ආරාධනාව කළාට රජුරොන්ට මේක මතක නැති වුණා. පස්සේ හාමුදුරුවන්ගෙන් සමාව ගත්තා. කොහොම වුණත් උන්වහන්සේට වැඩ ඉන්න ආරාමයක් හදලා දුන්නා. මේ ආරාමේ බණ භාවනා කරමින් මේ හාමුදුරුවෝ කලක් වාසය කළා. උන්වහන්සේට දානයක් ලැබෙනවා. බණ භාවනා කරන අවස්ථාවක් ලැබෙනවා. මෙහෙම ඉන්නකොට ගිරිමානන්ද හාමුදුරුවෝ අසනීප වුණා. ටිකක් නෙවෙයි දැඩිව ගිලන් වුණා. ගිරිමානන්ද හාමුදුරුවන්ගේ හොඳම යාළුවෙක් තමයි ආනන්ද හාමුදුරුවෝ. බොහොම මිත්‍රශීලී. මේ ගිරිමානන්ද හාමුදුරුවන්ව අසනීප වෙච්ච ගිලන් වෙච්ච බව දැනගත්ත ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුවෝ දැඩිසේ ගිලන් වෙලා බුදුරජාණන් වහන්සේට හැකිනම් උන්වහන්සේ බලන්න වඩින්න කිව්වා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද ඔබ තමයි ළඟම මිත්‍රයා. ගිරිමානන්ද හාමුදුරුවන්ගේ හොඳම මිත්‍රයා. ඒ නිසා ඔබට පුළුවන් ඔහුට මෙන්න මේ කරුණු ටික ගිහිල්ලා මතක් කරන්න.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා ආනන්ද මම ඔබට මෙන්න මේ කරුණු ටික මතක් කරලා දෙනවා දේශනා කරනවා ඔබ ගිහිල්ලා ඒ කරුණු ටික ඒ විදියටම ගිරිමානන්ද හාමුදුරුවන්ට කියලා දෙන්න එතකොට උන්වහන්සේ සුවපත් වෙයි ඔය ගිලන් බව නැති වෙලා යයි කියලා කිව්වා ඒ අනුව ගිරිමානන්ද හාමුදුරුවෝ හොයාගෙන ආනන්ද හාමුදුරුවෝ වඩිනවා බුදුරජාණන් වහන්සේ කියලා දුන්න මේ ගිරිමානන්ද සූත්‍රයේ ඇතුළත් ධර්ම කරුණු සිත්ති දරාගෙන ආනන්ද හාමුදුරුවෝ වැඩම කරනවා ගිරිමානන්ද හාමුදුරුවෝ හොයලා. ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය ඒ සූත්‍ර දේශනාව කිසිම අඩුවක් නැතුව දේශනා කරනවා. අන්නේ දේශනාවේ ඇතුළත් වෙනවා පින්නතුනි සංඥා 10ක්. ඒ සංඥා 10 තමයි මා ඔබට මුලින් මතක් කළේ. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. මෙන්න මේ කරුණු 10 විස්තර සහිතව ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරුවෝ ඉදිරියේ දේශනා කළා. දේශනාව අසා සිටි ගිරිමානන්ද හාමුදුරුවන්ගේ දැඩිසේ වේදනාවෙන් ගිලන්ව වේදනාවෙන් හිටපුන් වහන්සේට ඒ වේදනාව සම්පූර්ණයෙන්ම දුරු කරගෙන ගිලන් බව ඉවත් කරගන්න පුළුවන් වුණා. ඒ නිසා පින්නතුනි මේ දේශනාව ඊටම වැදගත්. මා කිව්වා මුලින්ම සමහර ප්‍රශ්න අපට ඇති වෙනවා. ඒ ප්‍රශ්නවලට උත්තර සොයන්න සල්ලි මිල මුදල් ධන ධාන්‍ය භවභෝග හරක බාන යාන වාහන ඉඩකඩම් ගේ දොර වතු පිට තිබුණට බෑ. දැන උගත්කම් තිබුණට බෑ. සමහර ඒවට ධර්මයේ ආభాෂයේ ධර්මයේ පිහිට අවශ්‍යයි. ඒ නිසා ධර්මය තුලින් යම් යම් දේ සිද්ධ කරන්න පුළුවන්. දැන් බලන්න පින්නතුනි අපි දන්නවා ලෙඩක් හැදුනට පස්සේ ඒක සුවපත් කරන්න වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕන. එක්කෝ බටහිර ප්‍රතිකාර ගන්න ඕනේ, එහෙම නැත්නම් දේශීය ප්‍රතිකාර ගන්න ඕනේ, එහෙම නැත්නම් ආයුර්වේද ප්‍රතිකාර ගන්න ඕනේ. හැබැයි පින්නතුනි සමහර අසනීප තියෙනවා කර්ම රෝග වලින් හැදෙන. සමහර ප්‍රශ්න අන්න ඒ වගේ බලපානවා. ඒ නිසා මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට මේ ධර්මයෙන් දුන්න මේ පණිවිඩය නිසා උන්වහන්සේට පුළුවන් වුණා ඒ වේදනාව දුරු කරගෙන ගිලන් බවෙන් අත් මිදෙන්න. ඕනතරම් මෙවැනි උදාහරණ තියෙනවා පින්නතුනේ. දැන් බලන්න අනාථපිණ්ඩික සිටුවරයා
මරණාසන්න මොහොතට ආවට පස්සේ දැඩිසේ ගිලන්ව අසාධ්‍ය තත්ත්වයට පත්ව දැඩි වේදනාවෙන් පසු වෙනවා. පණිවිඩ කරුවෙක් ගියා විහාරස්ථානයට. බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව දැන්නුවා. බුදුහාමුදුරුවෝ ඒ පිළිබඳව කතා කරලා කිව්වා ආනන්ද හාමුදුරුවන්ටයි සාරිපුත්ත හාමුදුරුවන්ටයි. ආනන්ද හාමුදුරුවෝයි සැරියුත් මහරහතන් වහන්සේ දෙනම අනාථපිණ්ඩික සිටුවරයාගේ නිවස සොයාගෙන ගියා. ඔහු ඇඳ කාන්සි වෙලා ඒ ඉදිරිපිට අසුන්වල වැඩ ඉඳමින් අනාථපිණ්ඩික සිටුවරයාගෙන් අසනීපය පිළිබඳ විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කරනවා ස්වාමීනි මම දැඩි වේදනාවෙන් ඉන්නේ. හරියට මම උස්සල ගෙනහිල්ලා ගිනි ගොඩකට දැම්මා වගේ. පුදුම වේදනාවක්. ස්වාමීනි මේකට මොකද කරන්න? සරියුත් හාමුදුරුවෝ අවවාද කරනවා සිටුතුමනි වේදනාව ගැනම හිතන්න. වේදනාව ගැනම හිතන්න. වේදනාව ගැනම හිතන්න කියලා කියන්නේ වේදනාව අනුව සිත පිහිටුවා ගන්න. ඒ කියන්නේ පින්නතුනි වේදනානුපස්සනාව වඩන්න කියන එකයි. කායානුපස්සනා වේදනානුපස්සනා ආදී වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ කොටස් 4ක් තියෙනවනේ. මේන් වේදනානුපස්සනාව වඩන්න මේ කියන්නේ. වේදනානුපස්සනාව වඩනකොට අර වේදනාව ක්‍රමෙන් තුනී වෙලා ගියා. එවැනි අවස්ථා ඕන තරම් තියෙනවා. මම වර්තමාන උදාහරණයක් කියන්න. පින්වතුනි මට හිතවත් එක පවුලක මහත්මයයි ඉන්නවා. ඒ මහත්මිය බෞද්ධ. ඒ මහත්මයා කතෝලික. එතුමා වෛද්‍යවරයෙක්. එතුමා මේ දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කරනවා. ඕන තරම් ඉන්නෝ වෛද්‍යවරු මේත් එක්කෙනෙක්. ඔහුගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් ඔහු බෙහෙත් නියම කළාට පස්සේ බෙහෙත් බොනකොට රෝගීන්ගේ සීනි ලේවල සීනි ප්‍රමාණය පාලනය වෙනවා. ප්‍රතිකාර කරන වෛද්‍යවරයටත් අසනීපයි ඔහුටත් බ්ලඩ් ෂුගර්. ඒ නිසා ඔහුත් අර බෙහෙත් පාවිච්චි කරනවා. වැඩේ තියෙන්නේ පින්නතුනි ඔහුගෙන් බෙහෙත් ගන්න අය ඒ බෙහෙත් බිව්වහම රෝගේ පාලනය වෙනවා. හැබැයි මේ වෛද්‍යවරයා ඒ බෙහෙත් බිව්වට ඔහුගේ රෝගය පාලනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලේවල සීනි ප්‍රමාණය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. මෙන්න මේ ගැන කියන්න මේ යුවල මා හම්බ වෙන්න ආවා. ඇවිල්ලා මට මේ වෛද්‍යවරයා මේ තොරතුර කිව්වා. මෙන්න මේකයි හාමුදුරනේ මට තියෙන ගැටලුව. මේකට බුදුදහමට අනුව විසඳුමක් තියේද කියලා ඇහුවා. මම කිව්වා විසඳුම් තියෙනවා දහමේ. බුදුරජාණන් වහන්සේ සර්වඥනේ. ඒ නිසා විසඳුම් තියෙනවා. මොකද්ද දෙන්න පුළුවන් විසඳුම? මම කිව්වා වෛද්‍යතුමනි ඔබතුමාට තියෙන්නේ මානසික ගැටලුවක්. ඔහු එකපාරට hina වෙලා කිව්වා නෑ මට කිසිම මානසික ගැටලුවක් නෑ කිව්වා. ඔබ නෑ කිව්වට ඔබට තියෙන්නේ වෙනි දෙයක්. ඔබ පිළිගන්න එක නොපිළිගන්න එක ඔබට අයිතිකාරයක් මට ඒක බල කරන්න බෑ.
මා දන්නා විටිය ධර්මානුකූල උපදේශයක් මම දෙන්නම් කියලා කිව්වා. ඒ නිසා මා ඔහුට මතක් කළා මං ඔබට කියලා දෙන්නම් අපේ දහමේ සඳහන් වන භාවනා ක්‍රමයක්. මොකද්ද භාවනාව? ආනාපාන සති භාවනාව. මේ ආනාපාන සති භාවනාව ඔබ මා කියලා දුන්නට පස්සේ දවස් 10ක් වඩන්න. ඒ වඩලා දින 10කින් පස්සේ ලේ එකක් චෙක් කරලා බලන්න. අන්න එතෙන්දි සීනි ඒ ලේවල අඩුවක් තිබුණොත් නැවත මා හම්බ වෙන්න එන්න. එහෙම අඩුවක් නැත්තම් පලාතක එන්න එපා. වැඩක් නැහැනේ. මං ඔහුට ඉරියව්ව හදා ගන්න හැටි, හිත එකඟ කරන හැටි, භාවනා අරමුණට සමවදින හැටි මා කියලා දුන්නා. සියල්ල ඉවරුණාට පස්සේ ඔහු මට කියනවා ස්වාමීන් වහන්සේ මට පොඩි වෙලාවක් භාවනා කරවන්න පුළුවන්ද කියලා ඇහුවා. මං කිව්වා පුළුවන්. එහෙනම් බිම ඉඳගෙන කොන්ද කෙලින් තියාගෙන හිස කෙලින් තියාගෙන අත් දෙක උකුල මත තියාගෙන මෙන්න මේ විදියට හිත එකඟ කරගෙන මේ විදියට මේ කමඨහන කරන්න කියලා. විනාඩි 12ක් භාවනා කෙරෙව්වා. කියලා මං කිව්වා මට තේරුණා ඔහු භාවනාව මා කිව් විදියට හොඳට කළා. අංකෝ එහෙනම් මේක ගෙදර ගිහිල්ලා කරන්න. දවස් 10කින් මට කතා කරලා විස්තරය කියන්න. මට තේරුණා ඔහු අවංකවම හිතට ගත්ත මේක. මට පින් දීලා ඔහු ගෙදර ගියා දෙන්නයි එක්ක. ගෙදර ගිහිල්ලා ඔහු ගිය දවසේ මං කිව්වා උදේට විනාඩි 15යි රාත්‍රියට විනාඩි 15යි කරන්න කිව්වේ. පැය ගණන් කිව්වේ නැහැ. හැබැයි හරියට කරන්න මේක. හුස්ම රැල්ල කොහොමද පිහිටුවා ගන්නෙ? හිතන්නේ කොහොමද? ඔහු ගිහිල්ලා දවස් 3කින් මට කතා කරන්න ඕනේ කියලා ඔහුගේ බිරිඳට කිව්වහම බිරිඳ මට කතා කළා. මාව මුණ ගැහෙන්න එන්න. මං කිව්වා කැමති නෑ මං. දවස් 10කින් තමයි මං එන්න කිව්වා. දවස් 5කින් කතා කළා. මට ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. මං කිව්වා එන්න එපා. දවස් 10ක් ගියාට පස්සේ එන්න. ආවා. ඇවිල්ලා විස්තරේ මට කිව්වා. මා දුන්න උපදේශය ඔහු පිළිපැද්දා. ඔහු ගෙදර ගියා. හරියට අකුරට අර කියු ටික කළා. දවස් 10ක් යනකම් හිටියේ නෑ. ඊට පස්සේ නිදම අලුයම ඔහු මොකද කළේ? ලේ පරීක්ෂාවක් කළා. පරීක්ෂාව කරනකොට සෑහෙන ප්‍රමාණයක් මං කිව්වා බෙහෙත් ටික ගන්න. සෑහෙන ප්‍රමාණයක් ප්‍රතිශතයක් ලේවල සීනි අඩු වෙලා. සෑහෙන සතුටෙන් තමයි ඔහු මට කතා කළේ. ඒ නිසා දවස් 10 යනකොට සෑහෙන පාලනයක් වුණා. ඊට පස්සේ ආවට පස්සේ මම දෙවනි පියවර කියලා දුන්නා. ඔහු දැන් බෙහෙත් බොන්න ඕන නිසා සාමාන්‍ය විදියට බොනවා. මං කිව්වා නතර කරන්න එපා බෙහෙත. හැබැයි මේක වඩන්න. දැන් කතෝලික වුණාට ඔහු දැන් හොඳ බෞද්ධයෙක්. ධර්මයේ ශ්‍රවණය කරන හොඳ බෞද්ධයෙක්. මා මේ උදාහරණේ ගත්තේ වර්තමාන උදාහරණේ සත්‍ය මා දක්ක උදාහරණේ ගත්තේ මං අත්දැකීම තුළින් යම් යම් අසනීපවලට ධර්මයෙන් පිහිට ලබන්න පුළුවන්. ඒ භාවනාව කරන්නම් වාලේ නෙවෙයි අවංකව කරනවා නම්
එයින් විශාල රුකුලක් ලබන්න පුළුවන් පින්වතුනි. ඒ නිසා පීනස තියෙන රෝගීන්ට, පපුවේ මහන්සිය තියෙන රෝගීන්ට, ඒ වගේම පිළිකා රෝගීන්ට මා නිතරම කියන්නේ ඔබ ආනාපාන සතිය වඩන්න. එහි විශාල පාලනයක් වෙනවා. ඒ නිසා ගිරිමානන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට උගන්වලා පිටක් කළ මේ දස සංඥා වඩනකොට, ඒ දස සංඥා අනුව හිත මෙහෙවනකොට අර ගිලන් බව, අර වේදනාව දුරු වී ගියා කියලායි සඳහන් වෙන්නේ. ඒක සත්‍යයක්. පින්නතුනි, මෙතන දස සංඥාවල හැම එකේම වගේ තියෙනවා අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, සංඥා කියලා හැම එකේම වගේ. සංඥාව කියන්නේ මොකක්ද? සංඥා කියලා කියන්නේ හඳුනා ගන්නවට. මොනවද හඳුනාගන්නේ අපි? ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් පහස, මනසින් සිතුවිලි. මෙන්න මේව තමයි අපි හඳුනගන්නේ. ඇහෙන් රූපයක් දැක්කොත් ඒක රූපයක් කියලා හඳුනා ගන්නවා. වගේම කවර රූපයක්දයි හඳුනා ගන්නවා. කනෙන් ශබ්දයක් ඇහුවාම ඒ ශබ්දයක් කියලා හඳුනා ගන්නවා. වගේම කවර ශබ්දයක්දයි හඳුනා ගන්නවා. නාසයෙන් ගන්ධයක් දැනුණාම එය සුගන්ධයක්ද දුර්ගන්ධයක්ද කියලා හඳුනා ගන්නවා. වගේම එය කවර දුගඳක්ද කවර සුගඳක්දයි එය හඳුනා ගන්නවා. දිවෙන් රසයක් දැනුණාම මෙය රසයක් බව දැනගන්න අතර මෙය මොන රසයක්ද? තිත්ත රසද, පැණි රසද, ලුණු රසද, ඇඹුල් රසද, කටුක රසද, කහට රසද, මේව දැනගන්න. ශරීරයට පහසක් දැනුණාම මේ පහස, මේ ඇඳුමින් ලැබිච්ච පහස මොකද්ද? ලෑල්ලක ඉඳගත්තම පහස මොකද්ද? කුෂන් කරපු මෙට්ටයක් සහිත පුටුවක ඉඳගත්තාම පහස මොකද්ද? ඇඳක හාන්සුනාම පහස මොකද්ද? අන්න පහස හඳුනා ගන්න. එහෙනම් පින්නතුනි, මේ විදියට හඳුනා ගන්න එක තමයි අපි කියන්නේ සංඥා කියලා. ඕනෑම දෙයක් හඳුනා ගන්න. මේක ගෙයක්, මේක පුටුවක්, මේක වීදුරුවක්, මේක පාවහන් යෝලයක්. මේක තමයි ලෝක සම්මතය. ඒ නිසා මේ හඳුනා ගැනීම තමයි සංඥා කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියලා දෙනවා, ගිරිමානන්ද හාමුදුරන්ට කියන්න කියලා, අනිත්‍ය සංඥාව. ලෝකයේ තියෙන ප්‍රබලතම භාවනාව නැත්තම් වැඩිම ආනිසංසයක් ගෙන දෙන දේ තමයි අනිත්‍ය සංඥාව. නමුත් අපි මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේවල් අපි හඳුනගෙන ඉන්නේ නිවැරදි ලෙස නෙවෙයි, වැරදි ලෙසයි. ඒ කොහොමද වැරදි ලෙසයි කියලා කියන්නේ? අපි නිත්‍ය දේ හඳුනගෙන අනිත්‍ය දේ හඳුනගෙන ඉන්නේ නිත්‍ය විදියට. ලෝකයේ අනිත්‍යයි හැම දෙයක්ම. හැබැයි අපි හඳුනගෙන ඉන්නේ මේක ස්ථිරයි කියලා, නිත්‍යයි කියලා. ලෝකයේ දුක් සහිත දේ අපි හිතාගෙන ඉන්නේ සැප සහිතයි කියලා. ලෝකයේ අනාත්ම සහිත දේ අපි හිතාගෙන ඉන්නේ ආත්ම සහිතයි කියලා. ලෝකයේ අසුබ දේ හිතාගෙන ඉන්නේ අපි සුබ සහිතයි කියලා. අන්න ඒ වැරදි හඳුනා ගැනීම තමයි අපි තුල තියෙන්නේ. නිත්‍යයි, සැපයි, ආත්මයි, සුබයි. මේක තමයි වරද. ආන්න වැරදි තැනකට අපි මනසින් ඇවිල්ලා තියෙනවා.
මේක තමයි සංඥා විපල්ලාසය කියලා කියන්නේ. වැරදි තැනකට අපි ඇවිල්ලා තියෙනවා. වැරදි විදියට අල්ලගෙන තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගන්නවා. මේ ග්‍රහණයට ගත්තාම ඒ වැරදි. ඒ නිසා පින්නතුනි ලෝකය දුකක් කියන එක දකින්න නැතුව ලෝකයේ සැපයි කියලා දකින්න. නමුත් මුළු ලෝකෙම දුකයි. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මුළු ලෝකෙම දුක මත පිහිටලා තියෙනවා. නමුත් අපි ඒක සැපක් කියලා දැක්කම කොයිතරම් වැරදි විදියට දැකීමක්ද පින්නතුනි. කාලයේ පමණින් අපි බලමු මේ සංඥා 10න් එකක් දෙකක් වත්. පළවෙනි සංඥාව තමයි අනිච්ච සංඥා. අනිත්‍යයි කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එකයි. අනිත්‍ය සංඥා කියන්නේ වෙනස් වෙනවයි කියන එකයි. එනිසා වෙනස් වෙනවා කියන දේ තමයි අපි හඳුන ගන්න ඕන පින්වතුනි. එහෙනම් අපි හඳුනගෙන තියෙන්නේ කොහොමද? නිට්ටය විදියට. අන්න ඒක අපි වරද වටහාගෙන අනිත්‍ය දේ අනිත්‍ය විදියට දකින්න ඕන. ලෝකයේ මොනවද අනිත්‍ය? අනිත්‍ය වෙන්නේ සංඛාර. සංඛාර කියන්නේ මොනවද? සංඛාර කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ලෝකයේ යමක් වේද ඒ සියල්ල සංස්කාර. මේ සංස්කාරවල ස්වභාවය මොකද්ද? අනිත්‍යයි. ඒ නිසා තමයි කියන්නේ අනිච්චවත සංඛාරා. අනිච්චා අනිත්‍යයි වත ස්ථිරවම සංඛාරා සංස්කාර. සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල්. මොනවද පින්වතුනි හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ? උදාහරණයක් ගන්න. පොල් ගෙඩියකින් තමයි පොල් පැලයක් හැදෙන්නේ. එතකොට පොල් ගෙඩිය කියලා කියන්නේ මූලික හේතුව. ආන්න හේතුව අපි හඳුනගත්තා. හැබැයි පොල් ගෙඩිය නැතුව පොල් පැලයක් හැදෙන්නේ නැහැ. ඒ වුණාට පොල් ගෙඩිය තිබූ පමණින් පොල් පැලයක් හැදෙන්නේත් නැහැ. පොල් ගෙඩිය තියෙනවා වගේම තව අවශ්‍ය කරනවා ඒකට ජලය, හිරු එළිය, වාතාශ්‍රය, පොහොර, පස් මේව ඕන. අන්න ඒවට කියනවා ප්‍රත්‍ය කියලා. අනු හේතු. එහෙනම් අර බාහිරව තිබිච්ච ජලය, හිරු එළිය, වාතය, පස්, පොහොර ආදිය ප්‍රත්‍ය. ප්‍රධාන හේතුව මොකද්ද? ඒ තමයි පොල් ගෙඩිය. එහෙනම් පොල් ගෙඩියයි අර සෙසු කරුණුයින් එකතු වෙලා අපි ඒකට කියනවා හේතු ප්‍රත්‍ය එකතු වෙලා පොල් පැලය හැදෙනවා. එහෙනම් හේතු ප්‍රත්‍ය එකතු වෙලා තමයි පොල් පැලයක් හැදුනේ. මෙන්න මේ හේතු ප්‍රත්‍යයන්ගේ එකතුවෙන් හැදෙන සෑම දෙයකටම නමක් කියනවා සංඛාර. සංඛාරවල ස්වභාවය මොකද්ද? අනිච්චා. අනිච්චවත සංඛාරා සබ්බේ සංඛාරා අනිච්චා. ඒක අනිත්‍යයි. වෙනස් වෙන සුළුයි. මෙන්න මේක තේරුම් ගන්න ඕන. දැන් පින්වතුනි යමක් අනිත්‍යයි කියලා දැක්කහම, හඳුනාගත්තාම, වටහා ගත්තාම, තේරුම් ගත්තාම ඒකේ තියෙන වැදගත්කම මොකක්ද? ඒකේ තියෙන වැදගත්කම තමයි අපි හිතමු දැන් රූපය අනිත්‍යයි කියලා දැනගන්නවා. රූපය රුප්පති කියලා කියන්නේ අනිත්‍යයි වෙනස් වෙනවා කියන එකයි. එහෙනම් මේක වෙනස් වෙනවා කියලා දැනගත්තාම අපි ඒකට ඒ රූපයට ඇලෙන්නේ නැහැ.
ඒ රූපයට ගැටෙන්නෙත් නැහැ. එහෙනම් ඇලීම් ගැටීම් දෙකෙන්ම අපි ඉවත් වෙනවා. ශබ්දයත් එහෙමයි. රූපය අනිත්‍යයි කියලා දැනගත්තාම රූපයට ඇලුනෙත් නැහැ, රූපයට ගැටුනෙත් නැහැ. ඇසූ ශබ්දය අපි හිතමු ලස්සන සින්දුවක් යනවා. මේක සැරයක් දෙකක් අහනකොට ඒකේ මුල් ස්වરૂපය කොච්චර ලස්සන වුණත් අහන්න හිතෙන්නේ නැහැ. අන්න බලන්න ලෝකේ ප්‍රසිද්ධ වෙලා ගිය ගායනා ගීත ගත්තාම සැරයක් දෙකක් තුනක් අහයි. ඊට පස්සේ අහන්නේ. එහෙනම් ශබ්දය අනිත්‍යයි කියලා අපි වටහා ගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ශබ්දයට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. එහෙනම් පංචකාම සම්පත් පසුපස හඹා යාමක් නැහැ. එය අනිත්‍යයි කියලා වටහා ගත්තාම. එහෙනම් පින්නතුනි සංඛාර අනිත්‍යයි කියලා වටහා ගත්තාම අපි ඒ වායේ ඇලී ගැලී එය උපාදාන වශයෙන් අරගෙන එහෙම නැත්නම් ගැටීම් වශයෙන් අරගෙන අපි මානසිකව දුක් විඳින්නේ. අන්න එතෙන්ට එන්න ඕන. බලන්න අනිත්‍ය කියන එක කොච්චර වැදගත්ද. දැන් බලන්න අනිත්‍ය කියන වචනය අපිට අනිච්චාවත සංඛාරා කියලා අපිට දකින්න තියෙන්නේ මලගෙවල් වලනේ. දැන් නිකන් ගෙදර ගහගෙන ඉන්නේ අනිච්චාවත සංඛාරා කියලා. මලගෙදර තමයි බැනර් වල ලීෆ්ලට් වල තියෙන්නේ. ඒ නිසා මොනවා හරි ලීෆ්ලට් එකක් දැක්කත් එහෙම ඒකේ අනිච්චාවත සංඛාරා කියලා උඩින් ගහලා තමයි ඒකේ විස්තරය දාලා තියෙන උපතහ විපත කියලා. ෆොටෝ එකකුත් දාලා. දැන් බලන්න පින්නතුනි මෙච්චර වැදගත් ධර්ම පාඨය අපි මලගෙදරට සීමා කරලා තියෙනවා. මොකද්ද වැදගත් ධර්ම පාඨය? අනිච්චාවත සංඛාරා. නමුත් ඕක ගෙදර සාමාන්‍ය එදිනෙදා භාවිතේ ගන්නෙ නෑ. බයයි. නැත්තම් නිතරම අපේ ඔළුව අස්සේ ගහලා තියන්න ඕන පාටයක් නේ අනිච්චාවත සංඛාරා. වැරදිලාවත් එහෙම ගැහුවොත් අල්ලපු ගෙවල් වල අය ඇවිල්ලා අහන ඔයාලයි ගෙදර මලගයක් වුණාද කියලා. ඒ කියන්නේ මලගෙදරකටම සීමා වෙන පාටයක් බවට ඒක තල්ලු කරලා තියෙනවා. කොච්චර කනගාටුදායකද මේ වැදගත්ම ධර්ම පාඨය. වැඩිම ආනිසංසයක් ගෙන දෙන සිහි කිරීම. ඒ නිසා මෙය එදිනෙදා නිතර දිවේලේ සිහි කළ යුතුයි. අනිච්චාවත සංඛාරා කියන එක. එහෙනම් අනිත්‍ය සිහි කිරීම තමයි හොඳම පින්කම. වැඩිම ආනිසංස ගෙන දෙන පින්කම. පින්නතුනි මෙන්න මේ අනිත්‍ය මේ සංඛාර කියලා ගත්තාම මේ සංඛාර බෙදෙනව කොටස් දෙකකට අවිඥානික සංඛාරයි සවිඥානික සංඛාරයි. අවිඥානික සංඛාර කියලා කියන්නේ විඥානයක් නැති සංඛාර. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල් මොනවද? ගස්, වැල්, කඳු, පර්වත, ගංගා, ඇලදොල, මේ ගොඩනැගිලි, මේ පුටු මේස, මේ සියල්ල අවිඥානික විඥානයක් නැහැ. ඒක සංස්කාර. මේ හැම සංස්කාරයක්ම මේ සිතක් නැති වුණාට ඒ හැම එකක්ම හැදිලා තියෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ එකතුවෙන්. දෙවෙන්න තමයි සවිඥානික සංස්කාර. සවිඥානික සංස්කාර කියන්නේ දැන් පුද්ගලයා ගත්තොත්, මිනිස්සයා, දෙවියෝ ගත්තොත්, බ්‍රහ්මයෝ ගත්තොත් මේ සවිඥානික දැන් සතුන් ගත්තොත් සවිඥානික සංඛාර. දැන් බලන්න පින්වතුනි විඥානයක් සහිත සංඛාර. විඥානයක් රහිත සංඛාර උනත් විඥානයක් සහිත සංඛාර උනත්
මේවට මොකද වෙන්නේ? වෙනස් වෙනවා. දැන් මිනිස්සයා කියන සංකාරවල එකතුව ගන්න. දැන් පින්නතුනි මිනිස්සයා කියලා කියන්නේ අපි දන්නවා මෙතන තියෙනවා උපාදාන ස්කන්ධ පංචකයක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. බුදුහාමුදුරුවෝ කියලා දෙනවා රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාරා අනිච්චා, විඥානං අනිච්චං කියලා සිහි කරන්න කියලා. දැන් රූපය, අපේ රූපේ රුප්පති කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එකයි. රූපයට රූපයක් කියලා කියන්නේ මේක වෙනස් වෙන නිසා. ඒ නිසා වෙනස් වීම මූලික කරගත්තු දෙයක් මේක. වෙනස් වීම මුල් කරගත්තු දෙයක් නම් වෙනස් නොවී ඉන්න කිසිවකට බෑ. වෙනස් වීම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මේක තේරුම් ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. එහෙනම් මේ රූපය වහවහ වෙනස් වෙනවා. දැන් බලන්න ඔබේ ජීවිතය. ඔබ පොඩි කාලේ වගේද ළමා කාලේ? ළමා කාලේ වගේද තරුණ කාලේ? තරුණ කාලේ වගේද වැඩිහිටි කාලේ? වැඩිහිටි කාලේ වගේද වයෝ වෘද්ධ කාලේ? හැම නිමේෂයකම හැම තප්පරයකම වෙනස් වෙනවා. එහෙනම් ඉස්සර වගේද ඔය S2, කන් දෙක, නාසය, ඔබේ ඇඟපසඟ, ඔබේ තිබිච්ච හැමේ ස්වභාවය, පැහැපත් බව, මේ ජවය, ශක්තිය දැන් කෝ? දැන් ඒව සියල්ලම අහිමි වෙලා. එහෙනම් ඒක වෙනස් වෙන සුළුයි. ඒ නිසා මේ ලෝකේ විඥානයක් සහිත දේ වේවා, විඥානයක් රහිත දේ වේවා, සියල්ල වෙනස් වන සුළුයි කියලා තේරුම් ගන්න. මෙන්න මේ අනිත්‍යතාව අපට වඩන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒක තමයි විදර්ශනාවට ගන්න පුළුවන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය සංඥා. දෙක අනාත්ම සංඥා. පින්වතුනි, අපි අරන් තියෙනවා අපේ ශරීරයේ හැම දෙයක්ම ආත්මයි කියලා. අනාත්ම දේ ආත්මයි කියලා අරන් තියෙනවා. ආත්මයි කියලා කියන්නේ මම, මගේ, මට ඕන විදියට මගේ දේවල් පාලනය කරන්න පුළුවන්. දැන් අනිත්‍ය දේ වෙනස් වෙනවා කියලා අපේ කටින් කියවෙනෝනේ. ඔය සියල්ල අනිත්‍යයි. ඉතින් අපි හැමදාම ඉන්නවද ඔහොම කියනෝනේ. හැබැයි අපි අහනවද මේක මගේ නෙවෙයි, මේක මගේද? මේ ඇහැ මගේද, කන මගේද, අනේ මගේ නෙවෙයි එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ අනිත්‍ය සංඥාව වඩන එක ලේසි වුණාට අනාත්ම සංඥාව වඩන එක ලේසි නෑ. ඒකයි මේ කියන්නේ. මගේ කියලා ලොකු බැඳීමකින් අපි ඉන්නේ. මෙන්න මේ බැඳීම අපි අයින් කරගන්න ඕන. මේක තමයි අමාරු. දැන් පින්නතුනි බලන්න විවහාර ලෝකයේ මම ඉන්නවා. ඒක ඇත්ත. සම්මුති ලෝකයේ මේක කවුද කළේ? ඒක මම කළේ. මේක කාගේද? ඒක මගේ. මෙහෙම අපි හිතනවා. මේ විවහාර ලෝකයේ, සම්මුති ලෝකයේ මේ මමත්වයේ සිට අපි යන්න ඕන මමත්වයේ දුරු කරන තැනට. ඒකයි මමත්වයේ දුරු කරන තැනට අපි යන්න ඕන. පරමාර්ථ ලෝකයට යන්න ඕන. එහෙනම් මම, මගේ ආත්මයයි කියන සංකල්පය අපි දුරු කරන්න ඕන. දැන් ඔබට වැටහෙනවා මේ ශරීරයේ තියෙනවා, අපි දන්නවා ඇස, කන, නාසය, දිව, ශරීරය. දැන් ඇස් දෙක මගේ නම්, ඔබ හිතන්න ඔබේ නම් මගේ ඇස් දෙක කියලා කියනවනම් මට ඕන විදියට ඇස් දෙක තියාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ තරුණ කාලේ තිබුණු විදියටම හොඳම පෙනීම, තරුණ කාලේ තිබුණු විදියටම හොඳම පැහැපත් බව, ලස්සන ආකර්ශනීය බව වයසට යනකොට තියේද? පැහැපත් බව නැති වෙලා. නේ? පෙනීම නැති වෙලා. ඇහැ වටේට රැලි වැටිලා, හැම රැලි වැටිලා.
අර තිබිච්ච ආකර්ෂණය නැති වෙලා. එහෙනම් පින්නතුනි මගේ කියලා කොහොමද කියන්නේ? ඇස වේවා, කන වේවා, නාසය වේවා, ශරීරය වේවා, දිව වේවා මේ මොනවත් මගේ කියලා ගන්න තරම් හැකියාවක් නැහැ. මොකද වෙන්නේ? වහා වෙනස් වෙනවා. එහෙනම් මෙය අස්මිමානයෙන් මමත්වයෙන් ගන්න බෑ. මෙන්න මේ මමත්වයෙන් ගන්න බැරි එක හඳුනා ගන්න ඕන එක තමයි අනත්ත් සංඥා. එහෙනම් ආත්ම සංකල්පය දුරු කරගෙන අපි අනාත්මයක් මේකේ තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. චක්කුම් බික්කවේ අනිච්චං මහණෙනි ඇස අනිත්‍යයි. යද නිච්චං තන් දුක්ඛං. ඒ නිසා අනිත්‍ය වේද යමක් අනිත්‍ය වේද එය දුකයි. යද නිච්චං තන් දුක්ඛං. යන් දුක්ඛං තද නත්තා. යමක් දුක් සහිත වේද එය අනාත්මයි. ආත්ම වශයෙන් ගන්න බෑ. මෙන්න මේ தત્ත්වය තමයි පින්නතුනේ අපි තේරුම් ගන්න ඕන. එහෙනම් නිවනට පාදක වන මේ දස සංඥා දෛනික ජීවිතයේ ලෙඩ දුරු කරගන්නත් ලෝකෝත්තර ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කරගන්නත් මේ දස සංඥා ප්‍රබල පිටිවහලක්. ඒ නිසා ගිරිමානන්ද සූත්‍රය පින්වතුනි කියවන්න. ඒකේ තේරුමත් බලන්න. ඒක අසනීප වෙච්ච අම්ම කෙනෙක් ඔහුගේ පුතා යුව මාව හම්බ වෙන්න. හාමුදුරනේ අපේ අම්මා කිව්වා හාමුදුරන්ට ආරාධනා කරන්න කියලා ගිරිමානන්ද සූත්‍රය දේශනා කරන්න කියලා. ඉතින් මාව එක්කරගෙන ගිහිල්ලා ගෙදරට මේ අම්මා වයෝවෘද්ධයි අසනීප තත්ත්වේ. ඔව් ඇය දන්නවා ගිරිමානන්ද සූත්‍රය හොඳට කටපාඩම්. වගේම ගිරිමානන්ද සූත්‍රයේ තේරුමත් ඇය දන්නවා. ඒ නිසා මා මේ සූත්‍රය කියමින් විස්තර කරනකොට අප්‍රමාණ සතුටක් ලැබුවා. අර තිබිච්ච රෝගී තත්ත්වය 75%කට වැඩි අඩු වුණා පින්නතුනේ. ඒක තමයි ස්වභාවය. බලන්න බුද්ධ වචනය කොයිතරම් සත්‍යක්ද. ඒ නිසා ලෙඩ දුරු කරගන්න විතරක් නෙවෙයි මා කියන්නේ. නිර්වාණය පසක් කර ගැනීම සඳහා මේ දස සංඥා හොඳින් තේරුම් ගන්න වඩන්න. එතකොට ඔබට මෙලොව ජීවිතයත් සාර්ථක කරගෙන පරලොව ජීවිතයත් සාර්ථක කරගෙන අවසන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පාදක කරගන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට මේ බණපදය ඔබට ශක්තියක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කළේ කුරුණෑගල පිදුරුවැල්ල පදිංචි දිලානී ප්‍රියදර්ශනී රණතුංග මහත්මියයි. ඇයගේ ජුනි මාස 30 වන දිනට යෙදෙන 36 වන ජන්මදිනය නිමිති කොටගෙන මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්න. ප්‍රධාන අරමුණ තමයි එතුමියගේ මෙම අවුරුදු 36 පුරාවට ඇයගේ ජීවිතයට යොද ශක්තියක් වූ ඇයගේ දයාබර දෙමාපියන් වන WM කුසුමාවතී මෑණියන්ටත් IM රණතුංග පියාණන්ටත් කායික මානසික සුවපත් භාවය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඊතා කෙටි කලකදී සැපසහගත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය වීම පිණිසත් මේ උතුම් ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ සෑම පින්කමකටම ඇයට සෙවණැල්ලක් වන ඇයගේ ස්වාමි පුරුෂයා වන චානක මදුශංක මහතාටත් දරු දෙදෙනාටත් සහෝදරයා සහ සහෝදරිය ඇතුළු ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරනවා.
දැනට අසනීප තත්ත්වයේ පසුවන අයගේ මාමහට ඉක්මන් සුවය, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ ගත් ඔබටත් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් මේ බණපදය ඔබේ කුසල ශක්තිය වර්ධනය කර ගැනීමටත් ලොව යථාර්ථය වටහා ගැනීමටත් ශක්තියක්ම වේවා. උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං